උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක්. සැප්තැම්බර් මාසයේදී පාසල් විවෘත කිරීම අවිනිශ්චිත තත්වයක. වැඩිමිලට සහල් විකුණු පුද්ගලයන්ට ලබා දුන් දඩමුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළට. බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි සියල්ලන්ම එන්නත් කිරීමේ වැඩපිළිවෙල අද සිට. දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවයි. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5222ක් දක්වා ඉහළට. කාබනික පොහොර නිෂ්පාදනයට තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙලක්. ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයින් යලිත් ඉහළට. දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ඔක්තෝබර් 1 වෙනිදා සිට මාලදිවයිනේදී. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. ඊයේ රැසූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහතුරුන් එම කමිටුවේ සමාජිකයින් ලෙස කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. සැප්තැම්බර් මුල් සතියේදී පාසල් විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසිය. අගෝස්තු මාසයේ අවසන් වීමට පෙර ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීමට සැලසුම් කර තිබුණද පවතින තත්ත්වය හමුවේ පාසල් විවෘත කිරීම යෝග්‍ය නොවන බව හෙතෙම සඳහන් කරයි. එවන් පසුබිමක් තුළ ගුරුවරුන් මාර්ගගත අධ්‍යාපනය ලබා දීමෙන් ඉවත්වීම ගැටලු සහගත බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙරට වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීම සඳහා රජය විසින් පනවා ඇති උපරිම සිරල මිල ගණන් ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් හිමියන්ට ලබා දුන් රුපියල් 2500ක දඩමුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට ඊයේ රැසූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. සහල් වෙළඳපොළ මාපියාවේ එක් පරිච්ඡේදයක් නිම කිරීමට එම කැබිනට් මණ්ඩලයේදී තමාට හැකි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වැඩිමිලට සහල් විකුණන පුද්ගලයන්ටද මෙතෙක් වෙන් කෙරුණු දඩමුදල රුපියල් 2500කි. ඒ රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට හැකිවීම ලැබූ විශාල ජයග්‍රහණයකි. සහල් මාපියාව ක්‍රියාත්මක කළ පිරිස් කිසිදු අයුරකින් මෙම දඩමුදල ඉහළ නැංවීමට ඉඩ නොදුන් බව පැවසූ අමාත්‍යවරයා එම අභියෝගය ජය ගැනීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තමා වෙත සුවිශේෂී සහයෝගයක් ලබා දුන් බවද වැඩිදුරටත් සඳහන් කළේය. බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි සහ වෙනත් නිදන්ගත රෝග පවතින පුද්ගලයන් සියලු දෙනාම එන්නත්කරණයට ලක් කිරීම සඳහා අද සිට නව වැඩපිළිවෙලක් ආරම්භයි. දින 3ක් පුරා එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. මෙරට එන්නත්කරණයේ ප්‍රගතිය සෑම විටම මැනිය යුත්තේ මිලියන 22ක් වූ ජනගහනයෙන් ලක්ෂ 113කට මේ වන විට එන්නත් ලබා දීම පිළිබඳව අවධානය යොමු කරවමිනි. නොඑක් හේතු දක්වමින් එන්නත් ලබා නොගත් පිරිසක්ද රට තුළ සිටිති. ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි. ග්‍රාම නිලධාරීවරයා නිවෙස්වලට පැමිණ ඒ සම්බන්ධව පෞද්ගලිකව විමසා බලයි. මෙහි අරමුණ රටේ සියලු දෙනාම එන්නත්කරණයට යොමු කිරීම බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. තවත් කොවිඩ් ආසාදිත මරණ 111ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය.
පසුගිය 8 වෙනිදා මෙම මරණ සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මියගිය අයගෙන් 90 දෙනෙකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි අය වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5222කි. දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරු වලින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,23,000 ඉක්මවා තිබේ. ඊයේ දිනය තුල ආසාදිතයෝ 2,938ක් හඳුනාගත්හ. දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 100 ඉක්මවා තිබේ. මේ අතිශය බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් තත්ත්වය තවදුරටත් දරුණු විය හැකිය. දින 5ක් තුල කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තුල පුද්ගලයෝ 500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම හා නිරන්තරයෙන් දෑත් පිරිසුදු කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතුය. මෙම සරල සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයින්ට කොවිඩ් වෛරසය දැඩිව බලපෑම් එල්ල කරයි. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේද ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් පැතිර යමින් තිබේ. ඒ හේතුවෙන් සියලු පාර්ශ්ව විමසිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති. එන්නත් ලබාගත් බොහෝ දෙනෙකුගේ උගුරේ සෙම පටල පරීක්ෂා කිරීමට ලක් කළහොත් කොවිඩ් වෛරසයේ වැළඳී තිබීම දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙයි. එම නිසා මුහුණු ආවරණ නොමැතිව කටයුතු කළහොත් මෙම වෛරසය තවත් අයෙකුට වැළඳීමේ ඉඩකඩ පවතී. මෙම වෛරසය මාසකට දෙවරක් තම ප්‍රෝටීනය වෙනස් කරයි. සමාජයේ වෛරසය පවතිද්දී එම වෛරසයේම අලුත් ප්‍රභේද නිර්මාණය වේ. කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය දක්වා වැඩි දියුණු වී ඇත්තේ එලෙසිනි. විද්‍යාඥයින්ට අනුව ඇතැම් ප්‍රභේද අප ලබා ගන්නා එන්නත් වලට ප්‍රතිරෝධය දැක්වීමට කටයුතු කළහොත් නැවත වරක් මෙම චක්‍රය මුල සිට ආරම්භ වේ. එම නිසා පුරවැසියන් ලෙස සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිය යුතුයකම වගකීමෙන් ඉටු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වේ. තමාගේ මෙන්ම අන්‍යයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම කාලීන අවශ්‍යතාවක් බවද හෙතෙම අවධාරණය කරයි. මේ ඕනෑම එන්නතක අපි බලන්නේ ඇඟේ හැදෙනවා මේ එන්නත මරන්න පුළුවන් ප්‍රතිදේශ. මේවා IgG, IgM කියලා කොටස් දෙකක් තියෙනවා. නමුත් උගුරට වෛරසය ඇවිල්ලා වැවෙනකොට මේ IgG හරි IgM හරි ඇවිල්ලා උගුරේ තියෙන වෛරසය මරන්න සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට වෙනම ප්‍රතිදේහයක් ඇඟේ හැදෙනවා. නමුත් ඒ ප්‍රතිදේහ මට්ටම් ගැන මේවයි සොයලා නැහැ. මෙතනදී බලාපොරොත්තු වෙච්ච ප්‍රධාන දේ තමයි ලෙඩේ ඇඟට ගියාම ඇඟේ මේක වර්ධනය වෙන එක වළක්වන එක තමයි ප්‍රධාන අරමුණ. ඒ නිසා එන්නත් ලබාගත් බොහෝ දෙනෙකුට උගුරේ සෙම පටල පරීක්ෂා කරොත් මේ වෛරසය තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මාස්ක් එක නැතුව ගියොත් අපේ ලංකාවේ සියලුම දෙනා එන්නත් කළා අවසන් වෙනතුරු ඔබ මේ මාස්ක් එක ගැලෙව්වොත් වටේ පිටේ අයට මේක හැදෙන්න පුළුවන්. ඒකට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් හැදුනාම දැන් මට හැදෙන්නේ නැහැ නේ කියලා. නමුත් ඒක නෙමෙයි මෙතන බරපතල තත්ත්වය. ඔබ දන්නවද මේ වෛරසය මාසයට දෙපාරක් එයාගේ ප්‍රෝටීන් වෙනස් කරගන්න. එතකොට හිතන්න මේ සමාජයේ මේක තිබුණා කියලා. ඔබට හැදෙන්නේ නැහැ. නමුත් මේක සමාජයේ තියෙනකොට වෙන්නේ මේ වෛරසයේ අලුත් ප්‍රභේද ඇති වෙන. එහෙම තමයි මේ ඩෙල්ටා, බීටා, ගෑමා ඔය ආදී වශයෙන් ප්‍රභේද ඇති වෙන්නේ. ඇතැම් වෙලාවට විද්‍යාඥයෝ කියනවා ඇතැම් ප්‍රභේදයක් ඇති වුණොත් මේ අපි කරන ලද එන්නත් වලට ප්‍රතිරෝධය දක්වන යම් වෙලාවක මේ දක්වා හැම වෙලා නැහැ වුණොත් නැවත වරක් අපිට මේ චක්‍රය මුල සිට පටන් ගන්නට සිද්ධ වෙනවා. රට තුළ පවතින තත්ත්වය තේරුම්ගෙන ආසන සංඛ්‍යාවට පමණක් මගින් ප්‍රවාහනය කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා බස් රථ සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි. ලබා දී ඇති මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බස් රථ 70ක පමණ බලපත්‍ර අහෝසි කර තිබේ. ඊයේ දිනේ සිට බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර ඇත. පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාලාභීන්ගේ පැමිණීම తాවකාලිකව අත්හිටුවා තිබේ. අද සිට නැවත දැනුම් දෙනතුරු එම තීරණය ක්‍රියාත්මකයි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් නැත්නම් ක්ෂණික දුරකථන අංක 1970 ඇමතීමෙන් එය ලබාගත හැකිය.
පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ තැපැල් හා උපතැපැල් කාර්යාල සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල පමණක් විවෘතව තැබීමට තීරණය කර තිබේ. මධ්‍යම තැපැල් හෝමාරුව මගින් ඉටු කරන EMS ජාත්‍යන්තර කුරිය සේවාව, ස්පීඩ් පෝස්ට් සේවාව, විදේශ පාර්සල් සේවාව හා මුද්දර මුද්‍රා යන්ත්‍ර අංශය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. කාබනික පෝර නිෂ්පාදනය සඳහා තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙලක් ආරම්භේ. ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට අවශ්‍ය ඉඩම් ලබා දීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් RAAK රණවක මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුත් ඒ වගේම දිස්ත්‍රික් ග්‍රාම ප්‍රශාසන අධ්‍යක්ෂවරුත් මේ සම්බන්ධයෙන් පියවර ගන්නවා. අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් වෙන් කිරීම සිදු කරනවා. මේ දවස්වල අක්කර 1000කට වැඩි ප්‍රමාණයක් අපි වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. වියලි කලාපයේ ඒ වගේම එළවලු වගාකරන ප්‍රදේශවල ඒ තැන් වලින් සඳහා ඉඩම් ඉල්ලීම් අපට ලැබෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකු ඉදිරිපත් කළ අප ඉල්ලුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය. ඔවුන් සියලු දෙනා අගෝස්තු 23 වෙනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ සේවයේ යෙදමින් සිටියේදී පිලිසුම් තුවාල ලැබ ජීවිතක්ෂයට පත් වූ ඉශාලිනී නැමැති දැරියගේ මරණය සම්බන්ධව සැකපිට ඔවුන් අත්අඩංගුවට ගැනුණි. ශ්‍රී ලංකා රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පත්වේ. එහි අභිනව ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාද පත්ව ඇත. ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධන අංශවලින් ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව නව තනතුර සම්බන්ධව ජාතික ගුවන්විදුලියට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් බහඬ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. නිවෙස්වල සිට නිරෝධායනයට ලක්වන පුද්ගලයන් හට ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භේ. කොවිඩ් රෝගය වැළඳී ඇති අවස්ථාවේදී රෝගයට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවන ආහාර පාන ඇතුළු වෙනත් අදාළ අවශ්‍යතා ඉටු කිරීම මෙහිදී සිදුවේ. ප්‍රදේශීය භාර ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සමග සම්බන්ධ වීමෙන් අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට හැකියාව පවතී. මෙම වැඩපිළිවෙල මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකයි. මාර්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ජනතාවට දුරකථන අංක 071 31 43 948 ඇමතීමෙන්ද කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ජනතාවට දුරකථන අංක 077 179 43 70 ඇමතීමෙන්ද හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ජනතාවට දුරකථන අංක 071 62 88 727 ඇමතීමෙන්ද ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජාතික ගුවන් විදුලියෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට කෙරෙන කාරුණික ආයාචනයයි. ඔබ මේ දක්වා කොවිඩ් එන්නත ලබාගෙන නොමැතිනම් සියල්ලටම ප්‍රථම හැකි ඉක්මනින් කොවිඩ් උවදුර වැළැක්වීමේ එන්නත ලබා ගන්න. මේ උවදුරට ගොදුරු නොවීමට ඔබත් ඔබේ සමීපතමයන් අනුගමනය කළ යුතු පළමු පියවර එන්නත ලබා ගැනීමයි. නිවසේම රැඳී සිටින්නට උත්සාහ කරන්න. අත්‍යවශ්‍යම කාරණයකට හෝ මොනියම් හෝ අවස්ථාවක ඔබ නිවසින් බැහැරට යන්නේ නම් මුව ආවරණය අනිවාර්යෙන්ම පැළඳ සිටින්න. කිසිදු හේතුවකට මුව ආවරණය ඉවත් කිරීමෙන් වළකින්න. හැකි සෑම අවස්ථාවකදීම ඔබේ දෑත් සබන් යොදා පිරිසිදු කරගන්න.
සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කිරීමට වග බලාගන්න. ඔබත් ඔබගේ සමීපතමයින්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා මේ උපදෙස් පිළිපදින්න. මහජන සේවා සංනිවේදනයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. ශක්ති හඬ අවධානය පිණිසයි. සෞඛ්‍ය උපදෙස් අනුව කොවිඩ් ආසාදිතයෙකු නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටියේදී යම්කිසි හදිසි තත්ත්වයක් ඇතිවහොත් වහාම රෝහල්ගත විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන හේමන්ත හේරත් මහතා. පළමුවෙන්ම වැදගත්ම දේ තමා මේක ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක වඩාත්ම නිවසේදී ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසුකම් ලත් අයට පමණයි ඒ සත්කාරය ලබා ගන්න. ඒ නිසාම යම් කෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ නම් ඒ අයට නිවසේ බලා ගැනීමට සුදුසුකම් නැති කියන එකෙන් අදහස් කරන්නේ නිවසේ වාතාවරණයම පමණක් නෙවෙයි රෝග ලක්ෂණ වයස ආදිය නිසා රෝහල් ගත විය යුතු කෙනෙක් නම් අප්‍රමාදව රෝහල් ගත වීම වැදගත් වෙනවා. නිවසේ බලා ගැනීමට අවසර දීම නිසාම නිවසේ රැඳී සිටීමෙන් වළකින්න කියලා මගේ පැත්තෙන් මම ඉල්ලා සිටිනවා. විදෙස් පුවත් ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ්-19 ආසාදිතයින් 4,57,551ක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර 73,284ක් ලෙස එය සටහන් වේ. ඉන්දියාවෙන් ආසාදිතයෝ 27,429ක් හඳුනාගත්හ. ඉරානයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 40,808කි. රුසියාවෙන් ආසාදිතයෝ 22,160ක්ද තුර්කියෙන් ආසාදිතයෝ 23,731ක්ද හඳුනාගත්හ. බංග්ලාදේශයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 11,463කි. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ලෝපුරා ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 43,13,922ක් ලෙස සටහන් වේ. ගත වූ පැය 24 තුළ වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 6,438කි. එම කාලය තුළ වැඩිම කොවිඩ් මරණ ඉන්දුනීසියාවෙන් වාර්තා වන අතර 1,475ක් ලෙස එය සටහන් වේ. එමෙන්ම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රටවල් රැසක ව්‍යාප්ත වී තිබේ. එය පෙර පැවති කොවිඩ් ප්‍රභේදයන්ට වඩා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇමරිකාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවද ඉකුත් සතිය තුළ ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර යන ප්‍රධාන රට බවට ඇමරිකාව පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන එන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. මද්ද්‍රව්‍ය භාවිත කර රියධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ශ්‍රී ලංකා පොලිසිය වෙත මූල්‍යාධාරයක් පිරිනමා තිබේ. රුපියල් කෝටියක් වටනා චෙක්පත ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා වෙත බාර දෙනු ලැබිය. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાති. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත්
දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ඔක්තෝබර් 1 වෙනිදා සිට 13 වෙනිදා දක්වා මාලදිවයිනේදී පැවැත්වේ. ඊයේ රැස් වූ දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාව එම තීරණය ගෙන තිබේ. මීට පෙර තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයට ලබා දී තිබුණි. තරගයට සහභාගී වන රටවල් සංඛ්‍යාව 5කට සීමා වී තිබේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ සත්කාරක මාලදිවයින එම රටවල් 5 බව දකුණු ආසියානු පාපන්දු සම්මේලනය නිවේදනය කරයි. ශූරයන්ට ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාගයක් පිරිනැමෙන මෙම තරගාවලියේ පසුගිය ශූරතාව දිනා ගැනීමට මාලදිවයින සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවටපත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් හා රියදුරන්ට සහන සැලසීම සඳහා මෙවන විට රුපියල් මිලියන 81.64ක් වැය කර තිබේ. එමගින් සහන සැලසී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 4746කි. සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු බොහෝ දෙනෙකු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොසිටීම හේතුවෙන් සහන ලබා දීමේදී ගැටලු රැසක් මතුව තිබේ. එම ගැටලු කඩිනමින් විසඳීමටද සංචාරක අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. රබර් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භයි. සාමාන්‍යයෙන් මෝටර රථයක රබර් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් නිෂ්පාදිත අමතර කොටස් 400ක් පමණ නිරීක්ෂණය වේ. දේශීය රබර් භාවිත කරමින් එම අමතර කොටස් රට තුළම නිෂ්පාදනය කිරීමට වැවිලි කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දෙවයිනේ නිර්තදික මෝසම සක්‍රියව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්සාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. ඌව හා නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයටත් වැසි ඇතිවිය හැකිය. ඇතැම් ස්ථානවල සුළඟේ වේගය ඉහළ යනු ඇත. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දැන් දවසේ සටහන.
කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද දැන් ලොව පුරා සීග්‍රෙන් පැතිරී ගොස් හමාරයි. ඒ වඩා දරුණු ප්‍රභේදයක් ලෙස සලකන ඩෙල්ටා ප්‍රභේදය අපේ රටෙත් පැතිරී යාම දැන් සිදු වෙනවා. දිනින් දින ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව වැඩියෙන් වාර්තා වීම පිළිබඳ විවිධ මතවාද පැතිර යන බව රහසක් නොවේ. ඒ කෙසේ වුවත් මේ වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් තිබෙන බව බොහෝ දෙනා අමතක කර තිබීම කනගාටුදායක කරුණක්. මේ වෛරසය ශරීරගත වන එකම ක්‍රමය වන්නේ ශ්වසන මාර්ගය. ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය හැකි නම් වෛරසය අපව ආක්‍රමණය කරන්නේ නැති බව වටහා ගත යුතුයි. පුවත්පත්වල පවා අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට ගෙයින් එළියට බහින්න එපා. ඉදිරි දෙසතිය තීරණාත්මකයි ආදී වශයෙන් සිරස්තල පළ කරනු ලබන්නේ මේ යථාර්ථය අප හොඳින් වටහා නොගත් නිසායි. දරුවන් 45,000ක් කොවිඩ් ආසාදිතින් වී ඇත්තේ දරුවන්ගේ වරදින් නොව දෙමාපියන්ගේ වරදින් බවද අප වටහා ගත යුතුයි. කුමන අභියෝගාවත් රෝගයෙන් වැළකී සිටීමට අපම සෞඛ්‍ය නීති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව යලි යලිත් අවධාරණය කරමු. උදැස්සන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක්. සැප්තැම්බර් මාසයේදී පාසල් විවෘත කිරීම අවිනිශ්චිත තත්ත්වයක. වැඩිමිලට සහල් විකුණූ පුද්ගලයන්ට ලබා දුන් දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළට. බස්සාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි සියල්ලන්ම එන්නත් කිරීමේ වැඩපිළිවෙල අද සිට. දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවයි. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5222ක් දක්වා ඉහළට. කාබනික පොහොර නිෂ්පාදනයට තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙල. ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයින් යලිත් ඉහළට. දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ඔක්තෝබර් 1 වෙනිදා සිට මාලදිවයිනේදී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.